දරුවන් BBC මාධ්‍ය ජාලයෙන් පවත්වනු ලබන සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය 10 ශ්‍රේණිය පාඩම් මාලාවේ දෙවෙනි පාඩම නවදින වගේම මහා සංඝරෝණ පාඩමේ අපි දැන් මේ වෙනකොට සම්පූර්ණ පාඩම අවසන් කරලා තියෙන්නේ. අපි දැන් මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට විභාගයට අහන ප්‍රශ්න වලට ඔබ කොහොමද නිවැරදි ආකාරයෙන් උත්තරයක් ලියන්නේ කියන එක අපි කියලා දෙන්න. එතකොට පාඩම හොඳට කියවුවා නම් අපි පළවෙනි සහ දෙවන අපේ පාඩම් මාලාව තුළ ඔබට අපි ඉගෙනනවා මේ පාඩමට අවශ්‍ය කරන මූලික කරුණු සියල්ල. එතකොට දැන් ඔබට තියෙන්නේ ඒ කරුණු කාරණා ටික හොඳින් දිනේ කරා නම් හොඳට බැලුවා නම් ඒ පාඩම ආශ්‍රය කරගෙන විභාගයට ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නයට උත්තර ලියන්නේ කොහොමද කියන කාරණාව. එතකොට කෙටි ප්‍රශ්න විදිහට ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. වික්ෂුන් වහන්සේලාගේ සිද්ධ වෙන කාර්යභාරය මොනවද කියලා. එතකොට සමහර කරාටදී ආගමික කාර්යභාරය කොහොමද, සමාජීය දේවල් මොනවද කියලා අපිට සමහර කලාවට බහුවර්ණ ප්‍රශ්නවලදී කරුණු 4ක් දීලා ගැළපෙන සහ නොගැළපෙන විදිහට අපි ඉරි ගන්න දෙන්න පුළුවන්. ඉතින් අනතුරුව අපි දැන් මේ බලාපොරොත්තු වෙන්නේ ඒ පාඩම තුළ ඔබට උත්තරයක් ලියන්න ආවට පස්සේ හොඳ ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න ආවට පස්සේ ඔබට තියෙන ගැටලු ඇතිතෙන් निराකරණය කරගෙන බොහොම සාර්ථක පිළිතුරක් ලියන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න. එතකොට අපි එක ප්‍රශ්නයක් කරන් බලමු. ඔබට මම දෙන පළවෙනි ප්‍රශ්නය තමයි ගිහියා පමින් වළක්වා පිනෙහි පිහිටමින් මෙලොව පමණක් නොව පරලොවද සුඛිත මුදිත කරලීමට නිරතුරුව ක්‍රියා කරනු ලබන මහා සංඝරත්නයේ සේවාව අගයන්න. මම නැවත ප්‍රශ්නය කියන්නම්. ගිහියා පවින් වළක්වා පිනෙහි පිහිටවමින් මෙලොව පමණක් නොව පරලොවද සුඛිත මුදිත කිරීමට නිරතුරුව ක්‍රියා කරනු ලබන මහා සංඝරත්නයේ සේවය අගයන්න. එතකොට මම මුලින්ම මේ පාඩම උගන්වනකොට පැහැදිලි කරා මේ එක පන්සලක එක හාමුදුරු කෙනෙකු සම්බන්ධ කරලා සමස්ත භික්ෂුන් වහන්සේලා විසින් සිද්ධ කරන්නා වූ කාර්ය අගය කිරීමක් තමයි මේ පාඩමේ බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට දැන් අපි මෙවැනි ආකාරයේ ප්‍රශ්නයක් දුන්නාට පස්සේ කොහොමද අපි උත්තර ලියන්න ඕනේ? මොන වගේ කරුණුද මේකට අන්තර්ගත කරන්න ඕනේ? ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට මෙතන තියෙන පවින් වළක්වා පිනෙහි පිහිටුවම. එතකොට පවින් වළක්වන්න මොනවද කරන්නේ? පොඩ්ඩක් ඒක බලමු. එතකොට දැන් අපිට මේකට කියන්න පුළුවන් ගිහියා පවින් වැළැක්වීම සඳහා භික්ෂුන් වහන්සේ විසින් කරනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? මොනවාද එහෙම කරන දේවල් අපිට කියන්න පුළුවන්. දහම් පාසල් පැවැත්වීම. මේ දහම් පාසල තුළ අන්න දරුවන් වඩා හොඳ යහපත් පුරවැසිය බවට සමාජය තුළ පත් කරන්න අවශ්‍ය කරන දේවල් උන්වහන්සේලා විසින් ක්‍රියා කරනු ලබනවා. අපි දන්නවා සමහර දහම් පාසල්වල පන්සල් ඇසුරු කරගෙන යෞවන සමාජ, බෝසත් ළමා සමාජ පිහිටවල තියෙනවා. එතකොට පොඩි කාලේ ඉඳලම දරුවන් වැඩිහිටියෙක් බවට පත්වීමේදී ඔවුන්ගේ ජීවිතයේ ගුණධර්ම වලින් පෝෂණය කරන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි කරන්නේ. එතකොට ඒ ගත්තොත් සාමාන්‍ය දරුවන්ට අපි ගමුකෝ. එතකොට ඒ ගත්තොත් සාමාන්‍ය ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන තරුණ පරම්පරාවට. එතකොට වැඩිහිටියෝ ගත්තොත් වැඩිහිටියන් අතින් වුණත් ඕන තරම් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. සමහර කලාවට දරුවන්ට වඩා වැඩිපුරම වැරදි කරන්නේ වැඩිහිටියෝ. එතකොට ඒගොල්ලන්ට මොනවද තියෙන්නේ? සීල සමාදාන තියෙනවා. විශේෂයෙන්ම සීල සමාදාන පින්කම් වගේ දේවල් සෑම පොයකටම තියෙනවා. එවැනි පොයවන් වලදී අන්න ඒ වැඩිහිටිය පන්සල ඇසුරු කරගෙන ඔවුන්ගේ ජීවිතය සහ සම්පූර්ණ කරගන්න මම කටයුතු කරනවා. එපමණක් නෙවෙයි. එහෙම විතරක් කරලා හරියන්නේ නැහැ. තව මොනවද කරන්න දේවල්? අපි දන්නවා බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා, ඊට පස්සේ පිරිත් පින්කම්, පෙරහැරවල්, මේ හැම දෙයකින්ම කරන්නේ මොනවද? මේ හැම දෙයකින්ම අන්න ගිහියන්ට ඔවුන්ගේ ජීවිතේ කරනගා ගැනීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි සිද්ධ කරන්නේ. ගමේ ජීවත් වෙන හැම දෙනා සමගම අන්‍යෝන්‍ය සහෝදරතාවයෙන් යුක්තව ක්‍රියා කරන එක. දැන් ගමේ ජීවත් වෙන මිනිසුන් අතර හොඳ පැහැදිලි සම්බන්ධයක් නැත්නම් තමයි ගහ මරා ගන්න මිනිස්සු කටයුතු කරන්නේ. ඒතකොට ගමේ ජීවත් වෙන ජනතාව හැමෝ දෙනා සමග සහයෝගයෙන් කටයුතු කරනවා නම් ප්‍රශ්න අඩුයි. එකිනෙකාට කරදරයක් වුණාම පිහිට වෙනවා නම් හැම කෙනාටම වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කරගන්න ඒක හේතුවක් වෙනවා. එතකොට බලන්න මේ හාමුදුරුවෝ පන්සලෙන් කරන මේ කාර්යභාරය තුළ මිනිස්සු කොච්චරනම් තමන්ගේ සම්බන්ධතාවය, සමීපතාවය ගොඩනගාගෙන තම ජීවිතයන් වඩා හොඳින් සකස් කර ගන්නවා. එතකොට දැන්
මෙලොව ජීවිතය සම්පූර්ණ වුණා කියලා කියන්නේ අපිට ඒකම තමයි හේතුවක් වෙන්නේ පරලොව ජීවිතය සම්පූර්ණ කරගන්න. දැන් අපි මුලින් සඳහන් කරා අපි ගත්තොත් අපි උදාහරණ කීපයක් අරන් බලමු. දැන් ගමේ වැඩිහිටියෝ සිල් ගන්න එනවා. මේ සිල් ගන්නාට පස්සේ තරුණ ප්‍රජාව වික්ෂුන් වහන්සේලාට ඇවිල්ලා සිල් ගත්ත උපසයන්ට අපි ඔවුන්ට පුළුවන් ගිලන්පස දෙන්න, දානය දෙන්න, අපෝපස්ථාන කරන්න. වෙසක් පොසොන් වගේ දැන් සුවිශේෂී අවස්ථාවන් අපි විසින් අපි බෞද්ධ ජනතාව විදිහට සුවිශේෂ වශයෙන් සමරන උත්සව කීපයක් තියෙනවා. විශේෂයෙන් වෙසක් උත්සවය. එතකොට මේ වෙසක් උත්සවයට තරුණ ප්‍රජාව ගම එකතු වෙලා දාන්සල් පවත්වනවා. පොඩි ළමයි මල් දාන්සල් පවත්වනවා. ලොකු කට්ටිය විවිධාකාරයෙන් දාන්සල් පවත්වනවා. බලන්න මේවෙන් අපිට ලැබෙන්නේ අවසාන ප්‍රතිඵලය මොකක්ද? මේ දානමය චේතනාව. මේ දානමය චේතනාව තුළ අන්න බලන්න අපිට අපේ පරලොව ජීවිතයේ සුඛිත මුදිත කරගන්න අවශ්‍ය කරන හොඳ මඟ පෙන්වීමක් වෙන්නවා. තොර ධර්මදේශනාදයට සම්බන්ධ වීම තුළ ඒ පින්කම් වලට සහභාගී වීම තුළ අන ගිහියාට වඩා යහපත් තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි සිද්ධ කරන්නේ. එහෙමනම් මේ පිළිතුර තුළ ඔබ ගොඩනගන පිළිතුර තුළ මේ කියන කාරණා බොහොම පිළිවෙලකට පෙළගස්සලා ලියුවනම් මේ පිළිතුර මේ දීලා තියෙන ප්‍රශ්නයට අනුව බොහොම සාර්ථක පිළිතුරක් ඔබට ලියන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඉතින් ඒක නිසා ගිහියා පවින් වළක්වා පිනෙහි පිහිටවමින් මෙලොව පමණක් නොව පරලොවද සුගත මුදිත කිරීමට නිරතුරුව ක්‍රියා කරන ලබන මහා සංඝරත්නයේ සේවයේ අගයන්න කියලා කිව්වට පස්සේ දරුවනේ මේ පිළිතුර හැම විටම ඔබ ගිහියා කියලා කිව්වට පස්සේ ඔබ මේ ගිහියා කියන කොටස් කීපයකට බෙදන්න. තරුණ ප්‍රජාව වෙන්න පුළුවන්, ළමා ප්‍රජාව වෙන්න පුළුවන්, වැඩිහිටි ප්‍රජාව වෙන්න පුළුවන්. මේ විදිහට මේ ප්‍රශ්නය මේ ගිහියා කියන වචනය කොටස් කිහිපයකට බෙදුවනම් මේ කොටස් කිහිපය තුළ ඔබට බලාපොරොත්තු වෙන විශාල දේවල් ප්‍රමාණයක් ලියන්න පුළුවන්. එතකොට වැඩිහිටි නිවාස හාමුදුරුවෝ පවත්වාගෙන යනවා නම් දරුවෝ වැඩිහිටි නිවාස සමග සම්බන්ධ වෙලා ඒ ආච්චිලා සීයලා සමග බොහෝ ඔවුන්ට අපෝපස්ථාන කරගෙන ක්‍රියා කරනවා නම් වඩා හොඳයි. දුප්පත් ළමයෙකුට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න ගමේ ඉන්න දානපතියෙක් පෙළඹෙනවා නම් ඒ ගිහියෙක්නේ. ඔවුන්ට ඔහුගේ ජීවිතය මොකද විශාල කුසල ක්‍රියාවක් බවට පත් කරගන්න පුළුවන්. සීල සමාදානමය පින්කමට, ධර්ම දේශනාමය පින්කමට, කටින පින්කමට විවිධාකාර සත්‍ය ඥාන පූජා වෙන්න පුළුවන්, බෝධි පූජා වෙන්න පුළුවන්, බුද්ධ පූජා වෙන්න පුළුවන්. මේ ඕනෑම තැනකට ළමයෙක් වෙන්න පුළුවන්, තරුණයෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම සම්බන්ධ වෙනම කියලා කියන්නේම අන්න ඔවුන්ගේ ජීවිතය වඩා යහපත් කිරීමක්. ඒ යහපත් කිරීම තුළ මෙලොව ජීවිතේ සාර්ථක වෙනවා වගේම ඔවුන් සිද්ධ කරගන්නා වූ ඒ කුසල ක්‍රියාව අන්න ඔවුන්ගේ පරලොව ජීවිතය සම්පූර්ණ කරගන්න හේතුවක් වෙනවා. ඉතින් ඒක නිසා මේ කාර්යභාරය හාමුදුරුවෝ කරන මේ ක්‍රියාදාමයේ අපිට අගය කරන්න පුළුවන් ඕන තරම් කරුණු මේ ප්‍රශ්නෙට ඔබට ලියන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. මම හිතනවා ඒ ප්‍රශ්නයට අදාළ කරන පිළිතුර මම ඔබට කියලා දුන්නා. ඔබට ඒක නිවැරදිව සකස් කරලා ලියන්න උදාම් හොඳ සාර්ථක පිළිතුරක් ලියන්න පුළුවන් හැකියාව තියෙනවා කියන කාරණාව. ඉතින් ඒක නිසා හැම වෙලේම උත්සාහ කරන්න දරුවනේ කාලය වේලාවත් සම්බන්ධව පොඩි ගැටලුවක් ඔබට මතුවෙන්න පුළුවන්. අපි කොච්චරක් ඔය කාලයක් ගන්න ඕනද කියලා මම ඔබට මුලින් සඳහන් කරා. එක කොටස, දෙක කොටස, තුන කොටසකින් අපිට කොටස් තුනක් තියෙන පිළිතුරු ලියන්න. සාමාන්‍ය ගත්තොත් එහෙම අපිට මේ ප්‍රශ්නයට තුන්වෙනි ප්‍රශ්නයට විනාඩි 10ක වගේ කාලයක් 15ක් වුණත් බැරි කමක් නැහැ. 10ක් 15ක වගේ කාලයක් අරගෙන ඉතාම හොඳ සාර්ථක පිළිතුරක් ලියන්න. ඒ පිළිතුරේ ප්‍රමාණය ඔබ උත්සාහ කරනවා නම් ඔබට පුළුවන් නම් විභාග පොලෙන් එක පැත්තක් එහෙම නැත්නම් බල භාගයක් පිටු එකමාරක් වගේ ප්‍රමාණයක් ලියන්න. මම හිතන්නේ ඔබට හොඳ ලකුණක් ගන්න පුළුවන්. මම මුලින්ම සඳහන් කරා බුද්ධඝම සරලයි සැහැල්ලුයි කියලා හිතන්න එපා. සාර්ථක පිළිතුරක් තුළ ඉතාම හොඳට අවශ්‍ය කරන සියලුම කරුණු සම්පූර්ණ වෙලා තියෙන්නට ඕනි. ඔබ මොනවා හෝ දන්න කරුණක් දෙකක් නිකම්ම නිකන් ඔහේ කුරුටු ගාලා තිබ්බට ඔබට ඇත්තටම ලකුණු ලබා දෙන්නේ නැහැ. අවසාන ප්‍රශ්නේ ලකුණු 5ක් හම්බ වෙනවා. ඒ ලකුණු 5ක් ලබා දෙන ප්‍රශ්නය තුළ ඔබ ඉතා හොඳ පිළිතුරක් ලියන්න උත්සාහ කරන්න. මම හිතනවා අපි මේ පාඩම තුළ පිළිතුර ඔබට ලබා දෙන ප්‍රශ්න වලට අවශ්‍ය කරන පිළිතුරට අවශ්‍ය කරන මඟ පෙන්වීම හොඳින් අපි කියලා දීලා තියෙන නිසා මේ පිළිතුර වඩා සාර්ථකව ලියන්න පුළුවන්. ඊළඟට වික්ෂුන් වහන්සේලාගේ පැවැත්මට ගිහියන් දායක විය යුතු ආකාරය පැහැදිලි කිරීමක් කරන්න. දැන් මේක අපිට හරි පහසුවෙන් ලියන්න පුළුවන්
සම්බන්ධ කරන්න පුළුවන් ඔබට සිංහාලෝවාද සූත්‍රය. දැන් සිංහාලෝවාද සූත්‍රය තුළ ගිහියාගෙන් පැවිද්දාට වෙන්න ඕන යුතුකම් සහ පැවිද්දාගෙන් ගිහියාට වෙන්න යුතුකම් සම්බන්ධව පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. එතකොට මේ පාඩමේ ඒක නැහැ. මේ පාඩමේ ඒක නැති වුණත් ඔබට ඒක මෙතන සම්බන්ධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් සිංහාලෝවාද සූත්‍රය තුළ සමාජයේ කොටස් 6කට බෙදලා උඩ දිශාව උසස්ම දිශාව විදිහට හඳුන්වන භික්ෂුන් වහන්සේලා. ඒතකොට ඒ භික්ෂුන් වහන්සේලාට අපි මොනවද කරන්න ඕනේ කියන එක තමයි මේකෙන් පැහැදිලි කිරීම කරන්නේ. දැන් එතකොට ගත්තාම මම මුලින් සඳහන් කරා අපේ තිඹිරිගේ සිට ඉපදෙන මොහොතේ සිට මරණ මොහොත දක්වා භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය, උන්වහන්සේලාගේ මඟ පෙන්වීම, උන්වහන්සේලා අපේ ජීවිත සමග බද්ධ වෙලා කටයුතු කරනවා. එහෙම බද්ධ වෙලා භික්ෂුන් වහන්සේලා කටයුතු කරනවා නම් අපිට අන්න එහෙම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන අප උපස්ථාන කළ යුතුමයි. එතකොට අපි විසින් කරන්න ඕනේ ප්‍රධානම කාර්යභාරය තමයි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මෙන්න මේ සිව්පසෙන් උපස්ථාන කරන එක. ඒ කියන්නේ ගිහියා විසින් පැවිද්දාට එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාට කළ යුතු ප්‍රධානතම කාර්යභාරය තමයි සිව්පසෙන් උපස්ථාන කරන එක. දැන් අපි දන්නවා වස් කාලය තුල වස් ශිෂ්‍යා පදේ භික්ෂුන් වහන්සේලා සමාදන් වුණාට පස්සේ අන්න ගිහි ජනතාව වඩාත් සමීපව පන්සල සමග කටයුතු කරනවා. එතකොට ඒ වඩාත් සමීපව වස් කාලය තුල කටයුතු කරනවා කියලා කියන්නේ අගෝස්තු මාසයේ සිට නොවැම්බර් මාසයේ දක්වා. මෙන්න මේ කියන කාලය තුල අපි කටයුතු කරනවා. ඇසල නිකිණි බිනරවා. මෙන්න මේ කියන මාස 4 තමයි අපි කටයුතු කරන්නේ. එතකොට අපි ඊළඟ ඉතුරු ටික අපි හාමුදුරුවෝ අමතක කරනවද? ඉතින් ඒ නිසා එහෙම නෙමෙයි මේ කියන්නේ. ඒ මාස 4 පමණක් නෙමෙයි භික්ෂුන් වහන්සේලා විසින් අපිට කරන්නා වූ කාර්යභාර ඊට වඩා වැඩි. අපි ඒ මාස 4 පමණක් නෙමෙයි බලා ගන්නට ඕනේ. එතකොට මෙන්න මෙතනදී හරි වැදගත් වෙනවා. දැන් ගිහියාගේ පැවැත්වල දායක භික්ෂුන් වහන්සේගේ පැවැත්වල ගිහියා දායක විය යුතු ආකාරය කිව්වහම දැන් මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ දහම් පාසල් හදලා ඊට පස්සේ පාසල් හදලා මේ හැමදේම කරනවා. එතකොට අපින් මෙන්න අපි ගත්තොත් අපේ දරුවන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත් කරන්න පන්සලේ හාමුදුරුවෝ ක්‍රියා කරනවා වගේම පන්සලේ පොඩි හාමුදුරුවෝ ඉන්නවනම් උන්වහන්සේලා පිරිවෙන් අධ්‍යාපනය හදාරනවා. එතකොට අන්න ඒ හාමුදුරන් වහන්සේලාටත් අපි අනුග්‍රහය දක්වන්න ඕනේ. අපෙන් වෙන්න තියෙන දේවල් අපි උන්වහන්සේලාට කරන්න ඕනේ. ඒ පොඩි හාමුදුරුවන්ට ඒව විතරක් නෙමෙයි ලොකු හාමුදුරුවන්ට සමහරක් වෙලාවට උන්වහන්සේලාට අසනීපයක් වුණාට පස්සේ බෙහෙත් ගන්න සමහරක් වෙන ආකාරයෙන් බෙහෙත් ලබා දෙන්න අවශ්‍යතාවය මතුවෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවල දායකයන් විදිහට අපි හැමදෙනාම ගිලම්පස කියන කොටස තමයි බෙහෙත් කියන කොටස අයිති වෙන්නේ. සමහරකට අපි එවැනි අවස්ථාවල අපි හාමුදුරන් වහන්සේලා කටයුතු කරන්නට ඕනේ. ඒක හරියට කොවිඩ් ප්‍රසංගතය මේ පවතින තත්ත්වය තුළ ගෙදර PCR කරාට පස්සේ පන්සලේ හාමුදුරන් ගිහින් මේ දාන දීලා උන්වහන්සේලා මාර්ග දාන ක්‍රියාවක් නෙමෙයි අපි කරන්නට ඕනේ. ඒක නිසා ප්‍රාර්ථනා දායක අනිත් එක තමයි දැන් සාමාන්‍ය ආගමික ප්‍රජාව ගත්තට පස්සේ නැත්නම් මේ ආගමික කොට්ටාස ගත්තට පස්සේ අනිකුත් ආගමික කොට්ටාස අතරතුර අනිකුත් ප්‍රධාන ආගමික කොට්ටාස මෙහෙම අපි වෙන් කරාට පස්සේ හාමුදුරන් වහන්සේලා තමයි වැඩිපුර විවේචනයට ලක් වෙන්නේ. මොකද හේතුව මිනිස්සු සමග ඉතා සමීපවම කටයුතු කරන ආගමික කොට්ටාසය තමයි පන්සලේ ඉන්න හාමුදුරුවෝ. ඒතර පන්සල කියලා කියන්නේ පැය 24ම විවෘත වෙලා තියෙන තැන. පන්සල කියන්නේ පැය 24ම විවෘත වෙලා තියෙන තැන ඕනෑම අවස්ථාවක ඕනෑම වෙලාවක පන්සලේ හාමුදුරුවෝ සම්මුඛ වෙන්න පුළුවන් අපිට තියෙන කරදර ප්‍රශ්න ඕනම දෙයක් කියන අපිට යම්කිසි ආකාරයේ විසඳුමක් ලබා ගන්න පුළුවන් තැනක් තමයි පන්සල කියලා කියන්නේ. ඉතින් අන්න ඒ නිසා විවිධාකාර ප්‍රශ්න අරබුදවලදී භික්ෂුන් වහන්සේලා විවේචනය වෙන අවස්ථා තියෙනවා. එතකොට ගිහි ජනතාව විදිහට බෞද්ධ විදිහට පන්සල සමග අපේ ජීවිතයේ බද්ධ වෙලා කටයුතු කරනවා නම් අපි යමක් නොදැන
භික්ෂුන් වහන්සේලාට යම් යම් ආකාරයේ චෝදනා කරනවා කියන එක මම හිතන්නේ යෝග්‍ය නැහැ. ඉතින් ඒක නිසා අපි ඕනම දෙයක් පිළිබඳව හිතාමතා විමසිලිමත් නුවණින් කටයුතු කරන්නට ඕනේ. නිසා මේ ප්‍රශ්නය තුළ තියෙන භික්ෂුන් වහන්සේලා පැවැත්මට ගිහියා කටයුතු කළ යුතු ආකාරය හාමුදුරුවෝ හැම විටම අපේ හිත හදන්න, අපේ ජීවිත ආලෝකමත් කරන්න තමයි ක්‍රියා කරන්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම උන්වහන්සේගේ සුව පහසුව පිළිබඳව උන්වහන්සේගේ හැඟීම් දැනීම් අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කරන්නට පුළුවන්. මෙන්න මේක තමයි භික්ෂුන් වහන්සේගේ පැවැත්මට ගිහියා දායක විය යුතු ආකාරය කියන ප්‍රශ්නයට පිළිතුර විදිහට අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය. සංඝ රත්නයේ සිදුවන ආගමික ක්‍රියාවන් පිළිබඳ අගයන්න. සංඝ රත්නයේ සිදුවන ආගමික ක්‍රියා පිළිබඳ අගයන්න. දැන් එතකොට ගත්තට පස්සේ අපිට විශාල ලිස්ට් එකක් ලියන්න පුළුවන් හාමුදුරුවෝ පන්සලෙන් කරන දේවල්. මොනවාද? ආගමික ක්‍රියා. අපි ගත්තොත් පන්සලේ සීල සමාදානය ගත්තොත් ඔය සීල සමාදානය සමග සම්බන්ධ වෙලා දානය තියෙනවා. ඔය සීල සමාදානය සමග සම්බන්ධ වෙලා භාවනාව තියෙනවා. දාන, සීල, භාවනා. ඔය කාරණා තියෙනවා. පත්තිදාන, පත්තානුමෝදන. ඒ කියන්නේ දස පුණ්‍ය ක්‍රියාම් සිද්ධ වෙන මොනවාද? පත්තිදාන, පත්තානුමෝදන කියලා කියන්නේ පිදිය යුත්තම් පුදන එක. පිදිය යුත්තම් පුදන එක. ඒ කියන්නේ පත්තිදාන, පත්තානුමෝදන. පින් අනුමෝදන් කරන එක. දැන් බලන්න දැන් මේ ඔක්කොම මොනවාද? මේ හාමුදුරුවන්ගෙන් සිද්ධ වෙන ආගමික ක්‍රියාවන්. දැන් ගිහි ජනතාව විදිහට අපිට අවශ්‍ය කරනවා අපේ ජීවිතේ වඩා යහපත් ආකාරයෙන් ගොඩනගා ගැනීමට නම් ආගමික ක්‍රියාවන් සිද්ධ කරන්න. ඒ ආගමික ක්‍රියාවන් තුළින් අපිට ලැබෙනා වූ යහපත් ප්‍රතිඵලය තමයි අපි ඒකට කියන කුසලය කියලා. ඒ කුසලය තමයි අපේ ජීවිත වඩාත් සාර්ථක කරන්න හේතුවක් වෙන්නේ. ඉතින් එහෙමනම් පන්සල තුළ සීල සමාදානමේ පින්කම් තිබෙනවා නම් අපි මේ සීල සමාදානමේ පින්කම්වලට සම්බන්ධ වෙලා සිල්වත් විදිහට කටයුතු කරනවා නම් අන්න අපේ ජීවිත සාර්ථක වෙනවා. භාවනාමය පින්කම් වලට සම්බන්ධ වෙලා ක්‍රියා කරනවා නම් අන්න භාවනාමය කුසල කර්මය අපි අත්පත් කරගන්න පුළුවන් වෙනවා. එපමණක් නොවේ. අපි ගත්තොත් එහෙම පන්සලෙන් සිද්ධ වෙනවා ඊට අමතරව ධර්මදේශනාමය කටයුතු, පරිත්‍රාණමය ධර්මදේශනාමය කටයුතු, බෝධි පූජා කටයුතු. එතකොට මෙවැනි ආකාරයේ දේවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන් අපිට හැකියාව තිබෙනවා. මේ තියෙන හැකියාව තුළ මොකක්ද සිද්ධ වෙන්නේ? අන්න අපි තුළ වඩා යහපත් වූ ගුණවගාවක් පෝෂණය කරගන්න හැකියාව තිබෙනවා. එතකොට ඒ ආගමික කටයුතු පන්සලට පමණක් සීමා වෙන්නේ නැහැනේ. භික්ෂුන් වහන්සේලා දානයට පිරිතට වඩිනවා අපේ ගෙවල් වලට. අපේ ගෙවල් වලට වැඩම කරලා අපිට උන්වහන්සේලා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. එතකොට ඊට අමතරව වෙසක් පොහොය ගත්තොත් වෙසක් පොහොය නිමිති කරගෙන බුදුන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තවුසාගේ බුදු වීම, බුදුන් වහන්සේගේ පරිනිර්වාණ පත්වීම කියන මෙන්න මේ දවස් තුන මුල් කරගෙන, මේ අවස්ථාව තුන මුල් කරගෙන අපි වෙසක් පොහොය දවසට පන්සල ඇසුරු කරගෙන පින්කම් විශාල ප්‍රමාණයක් සිද්ධ කරනවා. එතකොට ඒ පින්කම් වලට අපි සම්බන්ධ වෙනවා කියලා කියන්නේ මේ තමයි පන්සලෙන් අපිට සිද්ධ කරන්නා වූ ආගමික වතාව. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම වීම කියන කාරණා මුල් කරගෙන පොසොන් පොහොයටම විවිධාකාරයේ පින්කම් කරනවා. භික්ෂුන් වහන්සේලාට බුදුන් වහන්සේ විසින් වස් මාසය තුල ඇසළ මාසයේ සිට වප් මාසය දක්වා කියන මෙන්න මේ මාස 4ක කාලය තුළ වස් ශික්ෂාපදය ආරක්ෂා කරන කටයුතු කිරීම තුළ භික්ෂුන් වහන්සේලා මේ වස් ශික්ෂාපදය ආරක්ෂා කිරීම සඳහා වැඩ කටයුතු කරනකොට අන්න අපි ඒ ආගමික වතාවත් වලට සම්බන්ධ වෙනවා. එතකොට ඔබ දන්නවා පන්සලෙන් සිද්ධ කරන්නා වූ ආගමික වතාවත් මොනවද? ඒ ආගමික වතාවත් වලට අපි සම්බන්ධ වෙනවා කියලා කියන්නේම අන්න අපේ ජීවිත වඩා යහපත් වෙනවා. එතකොට එහෙමනම් මේ ප්‍රශ්නය තුළ පන්සල තුළින් සිද්ධ කරන්නා වූ ආගමික වතාවත් මොනවද කියලා අපිට එකින් එකට බොහොම ලස්සන මේ පිළිතුර දෙනකොට ඔබට ඕන නම් මේ පිළිතුර පෙළ ගස්සන්න පුළුවන්. සීල සමාදානමය කටයුතු, භාවනාමය පින්කම්, ධර්මදේශනාමය පින්කම්, පරිත්‍රාණ ධර්මදේශනාමය පින්කම්, බෝධි පූජාමය පින්කම්, භික්ෂුන් වහන්සේලා විසින් අපේ නිවසට වැඩම කරලා අපිට ආශිර්වාද කරන පින්කම්, දාන ධර්ම. ඒකට ඕනනම් අපිට වරහන් ඇතුලේ දානය, පාංශුකූලය, පිරිත කියලා අපිට එහෙම කරන්න පුළුවන්. ඊට රැකී ආරක්ෂා වගේ කටයුතු වලට සම්බන්ධ වෙනකොට අපිට ඒ කරන ආශිර්වාදේ එක්තරා ආගමික ආශිර්වාදයක්. එතකොට මේ හැමදේම ගත්තට පස්සේ මෙවැනි ආකාරයේ ආගමික ක්‍රියාවන් රසක් පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් කරලා මේ උත්තරය අපට අවසන් කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඉන්න අනතුරුව සංඝ රත්නයේ සිදුවන සමාජ මෙහෙවර අගයන්. මෙන්න මේක මම අද දෙවනි ඔබට
පහුගිය වර පාඩමේ ප්‍රකාශ කරපු ආකාරයට සංඝරත්නයේ සිදුවන සමාජ මෙහෙවර කිව්වට පස්සේ සංඝරත්නයේ විශාල මෙහෙවරක් හාමුදුරන් වහන්සේලාන් සිද්ධ කරනවා. අර අපි කිව්වා පාඩම තුල එක භික්ෂුන් වහන්සේ නමක් මුල් කරගෙන තමයි ලංකාව තුළ ප්‍රවෘජ්‍ය භූමියට ඇතුළත් වෙලා සිටින සියලුම භික්ෂුන් වහන්සේලාගේ කාර්යභාරය අගය කිරීමක් කරලා තියෙන්නේ. ඒතර අපිට මේ පාඩම මේ ප්‍රශ්නයට උත්තරයක් විදිහට සංඝරත්නයේ සිදුවන්නා වූ සමාජ මෙහෙවර කිව්වට පස්සේ දැන් අපි ආගමික පක්ෂයේ මොහොතකට බැහැර කරන්නට ඕනේ. දැන් මෙතන තියෙන සමාජීය පැත්ත. මිනිස්සු විදිහට අපිට මොනවද කරන්න? අන්න එතනද අපිට ගන්න පුළුවන් දහම් පාසල් පැවැත්වීම, පෙර පාසල් පැවැත්වීම, පාසලක් පැවැත්වීම එකක්, තරුණ සමිති, යෞවන සමිති එකක්. ඊට වැඩිහිටි නිවාස පැවැත්වීම ඒ වගේ දේවල් ඊළඟට ශිෂ්‍යාධාර දුප්පත් ළමයින්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ශිෂ්‍යාධාර දෙන එක, ඊළඟට ගැබිණි මාතාවන්ට යම් ආකාරයක පෝෂණ මල්ලක් ලබා දෙන එක, ඔබට සම්බන්ධ වෙනවා හුඟක් වෙලාවට පන්සල ඇසුරු කරගෙන ඇලවේලි වැව් ප්‍රතිසංස්කරණය කරන එක, මම්මාවත් සකස් කරන එක, එතකොට ශ්‍රම දානමේ ක්‍රියාකාරකම් සිද්ධ කරන එක, රණවිරුවන්ට විවිධාකාරයේ පරිත්‍යාගයන් කරන්න දාන ප්‍රතියන් පොළඹවන එක, මේ ඔක්කොම ගත්තට පස්සේ අපිට බොහොම සරලව පැහැදිලි කරන්න පුළුවන් ඒ හැම එකක්ම සමාජීය ක්‍රියාකාරකම්. එතකොට වික්ෂුන් වහන්සේලා විසින් සිද්ධ කරන්නා වූ සමාජීය ක්‍රියාකාරකම් විදිහට අර කලින් ප්‍රශ්නයේ වගේම ඔබට ඒ ප්‍රශ්නට පිළිතුර විදිහට මුලින්ම ඒ දන්න දේවල් ඔබට තරු සලකුණු කිහිපයක් දාලා පහළට බොහොම පිළිවෙලට ලියන්න පුළුවන්. ඒ ලියලා ඔබ දන්න කරුණක් දෙකක් තුනක් ඔබට හොඳින් පැහැදිලි කරන්න පුළුවන් නම් අන්න එහෙම පැහැදිලි කරලා හොඳ සාර්ථක පිළිතුරක් ලියන්න පුළුවන් හැකියාව තිබුණා. මම හිතන්නේ වැදගත් වෙන දේ තමයි අපි සාමාන්‍ය ප්‍රශ්නයකට පිළිතුරක් ඔබේ ලියන පිළිතුරට ලකුණු දීමේදී ඔබ ලියලා තියෙන කරුණු ප්‍රමාණය පිළිබඳව විශේෂ සැලකිලිමත්කමක් දක්වනවා. එතකොට අපිට වැදගත් වෙන්නේ පිළිතුර කොයිතරම් විශාල වුණත් ඔබ ලියලා තියෙන කරුණු ප්‍රමාණය කොච්චරක්ද කියලා බලන එක අපිට අතිශය වැදගත් වෙනවා. එතකොට අන්න එතනදී අර මම මුලින් සඳහන් කරපු ආකාරයට තරු සලකුණු දාලා ඔබලා ලියන්න පුළුවන් නම් මෙන්න මේ දේවල් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඒතොර ඇත්තටම ඔබට හොඳ සාර්ථක පිළිතුරක් ලියන්න පුළුවන් හැකියාව තියෙනවා වගේම හොඳ සාර්ථක ලකුණක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳයි. අවසාන ප්‍රශ්නය. ගමක් දියුණු කිරීමට පන්සලෙන් සිදුවන කාර්යභාරය අගය කරන්න. ගමක් දියුණු කිරීමට පන්සලෙන් සිදුවන කාර්යභාරය අගය කරන්න. එතකොට අපිට මේකට අපිට කරුණු කියන්න පුළුවන් වපසාරිය බොහොම වැඩි. බොහොම වැඩි. හැබැයි ඉතින් අපිට බොහොම සරලව කියන්න පුළුවන්. දැන් අපිට මේක කොහොමද අපිට වඩා පහසෙන් මේක කොටස් කරලා මේ පිළිතුර ලියනවා. පළවෙනි දේම තමයි ගමක් දියුණු කරන්න ගමේ ඉන්න සියලුම ප්‍රජාව පන්සල සමග සම්බන්ධ වෙන්නට ඕන. එතකොට තරුණ, ළමා, තරුණ, වැඩිහිටි කියන මේ හැම ප්‍රජාවක්ම පන්සල සමග සම්බන්ධ වෙන්නට ඕනේ. මේ හැම ප්‍රජාවක්ම පන්සල සමග සම්බන්ධ වෙලා කටයුතු කරනකොට අන්න සමස්ත ගමක් දියුණු වෙන්න පුළුවන්. අපි මේ දියුණුව කියලා මනින්නේ මොකක්ද? අපි හැමතිස්සෙම මනින්නේ භෞතික සම්පත් දිහා බලලා දියුණුව කියන්නේ හොඳ ෆෝන් එකක් පාවිච්චි කරනවා නම්, හොඳ කාර් එකක් පාවිච්චි කරනවා නම්, විශාල ගෙයක් අපිට තියෙනවා නම් අපි හිතනවා ඒක අපේ දියුණුව කියලා. ඔව් හරි. ඒ කියන්නේ අපේ දියුණුවමයින එක සාධකයක් පමණයි අපිට තියෙන භෞතික සම්පත්. හැබැයි අපි හැමතිස්සෙම බැලුවට පස්සේ මානවයාගේ දියුණුව කියලා කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ උත්තරීතර මිනිස්සෙක්. ඒතර බුදුහාමුදුරුවෝ උත්තරීතර මිනිස්සෙක් වෙන්නේ භෞතික සම්පත් වලින් නෙමෙයි. සිද්ධාර්ථ කුමාර අවධිය තුල රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා සියලු සැප සම්පත් විඳින්න පුළුවන් මාලිගා තිබිලා සිද්ධාර්ථ කුමාරයා ප්‍රතික්ෂේප කරා. ඒ කියන්නේ භෞතික සම්පත් ප්‍රතික්ෂේප කරා. කියන්නේ මම එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. හැබැයි එතනින් අපි සොයන ආධ්‍යාත්මික විමුක්තිය ලබා ගන්න බෑ. එහෙමනම් දැන් මෙතන කියන්නේ ගමන් දියුණු කරන්නට නම් මිනිස්සුන්ගේ චින්තනමය වෙනසක් ඇති කරන්නට ඕනේ. එහෙනම් පන්සල තුලින් සිද්ධ කරන්න ඕනේ වැදගත්ම කාර්යභාරය තමයි මොකක්ද? මිනිසුන් තුළ හොඳ ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරන එක. ඒක තමයි දහම් පාසලෙන් කරන්නේ. ඒක තමයි ගමත් සමග පන්සල සමග සම්බන්ධ වෙලා පාසලක් තියෙනවා නම් පාසල තුලින් සිද්ධ වෙන්නේ. ඒ දේ තමයි සීල සමාදානය හරහා සිද්ධ වෙන්නේ. ඒ දේ තමයි මොකක්ද? තරුණ සමිති හරහා සිද්ධ කරන්නේ. ඒ දේ තමයි
පෙරහැරක් වෙනම වෙන ආකාරයේ පන්සල තුළ සිද්ධ කරන්න පුළුවන් පින්කම් සිද්ධ කිරීම තුළින් සිද්ධ වෙන්නේ. කටන පින්කම් වෙන්න පුළුවන්, මල් පෙරහැරක් වෙන්න පුළුවන්, වෙසක් උත්සවයට පවත්වන පෙරහැරක් වෙන්න පුළුවන්. ඒතොර මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. මේ ඒ අපි බලාපොරොත්තු වෙන ගමක් දියුණු කරන්න අවශ්‍ය කරන ගමේ ජීවත් වෙන හැම දෙනා තුළම එකමුතුකම, සමගිය, සමාදානය, අන්‍යෝන්‍ය ගරුත්වය, එකිනෙකාට ගරු කිරීම, වැඩිහිටියන්ට සැලකීම, මෙවැනි ආකාරයෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. එතකොට පන්සල තුළ මෙන්න මේ භික්ෂුන් වහන්සේලාගේ නායකත්වය තුළ, මඟ පෙන්වීම තුළ සිද්ධ කරන්නා වූ මෙන්න මේ ක්‍රියාදාමයන් තුළ අන්න පැහැදිලිවම ගමේ ජීවත් වෙන සෑම කෙනා තුළම වඩා හොඳ යහපත් ගුණධර්ම ඇති කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒ ගුණධර්ම ඇති කරගන්න පුළුවන් හැකියාව තුල තමයි අන්න ඔවුන්ට පුළුවන් වෙනවා මොකක් කරන්නද ඔවුන්ගේ ජීවිතේ වඩා සාර්ථක කරගන්න. එතකොට තනි පුද්ගලයා තුල මිනිහා හදන්න නැතුව රට හදන්න බෑ කියලා කියනවනේ. මිනිහා හදන්න නැතුව රට හදන්න බෑ. කියන්නේ තනි පුද්ගලයා විසින් මම උත්සාහ කරනවානේ මාව හොඳින් හදාගන්න. මා තුළ වඩා යහපත් හොඳ ගුණධර්ම ටික ප්‍රගුණ කරන්න මම උත්සාහ කරොත් තමයි මා වඩා යහපත් පුරවැසියෙක් බවට පත් වෙන්නේ. මා සමග සිටින අනිත් කෙනත් ඒ විදිහට සිතනවනම්, අනිත් කෙනත් ඒ විදිහට සිතනවනම් සමාජයේ කුඩාම ඒකකයේ වෙන පවුල තුල අම්මා තාත්තා දූ දරුවන් තුල ඒ ක්‍රමේ එහෙම අපි හැමෝම යහපත් වෙන්න ඕනේ කියලා හිතනවනම් එතකොට සමාජයේ කුඩාම ඒකකයේ පවුල නම් ඒ වගේ පවුල් 100 ගණනක් තමයි ගමක් කියලා කියන්නේ. හැම පවුලකම ජීවත් වෙන මිනිසුන් ඒ විදිහට සිතනවා නම් බලන්න ගමක් දියුණු වෙන්නේ නැද්ද කියලා. ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය ඇති කරගන්න බැරිද කියලා බලන්න. එතකොට මිනිසුන් ප්‍රිය වචන කතා කරනවා, තව කෙනෙකුට කරදරයක් නොවන ආකාරයට කටයුතු කරනවා, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වගේ බොහොම දුරුත් මොනවාද අපි ඒකට කියන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි මිනිස්සු තුළ තියෙන්නට ඕනේ බොහොම අයහපත් චෛතසිකයන් අපිට අයින් කරගන්න පුළුවන්. කරුණාව, මෛත්‍රිය, මුදිතාව වැනි බොහොම යහපත් මානසික චෛතසිකයන් අපි තුළ නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිර්මාණය කරගන්න හේතුවක් වෙනවා අන්න අර විදිහේ වඩා යහපත් පින්කම් පන්සල හරහා සිද්ධ කරලීම. එතකොට පන්සල තුළ හාමුදුරන් වහන්සේලා එකතු වෙලා ගමේ දායකයෝ සම්බන්ධ කරගෙන මෙවැනි ආකාරයේ වඩා යහපත් දේවල් සිද්ධ කරනවා නම් දහම් පාසල, සීල සමාදානම, ධර්ම දේශනාමය පින්කම්, භාවනාමය පින්කම්, බෝධි පූජාමය පින්කම්, කටින පෙරහැරවල්, ඊට අමතරව වෙනත් මල් පෙරහැරවල් ආදී දේවල් මේ සියලු දේම සිද්ධ කරනවා නම් තරුණ සමිතිය ඇති කරන එක, යෞවන සමිතිය ඇති කරන එක, ළමයි බොහොම කුඩා දරුවන්ට බෝසත් ළමා සමාජ නිර්මාණය කරන එක, වැඩිහිටියන්ට වැඩිහිටි සමිති නිර්මාණය කරන එක, මේ හැම සමිතියක් කරාම පන්සල සමග සම්බන්ධ වෙලා මිනිස්සු ක්‍රියා කරනවා නම් සහ ඉන් අනතුරු වැදගත්ම දේ තමයි මේ අර ගම තුල වඩා යහපත් දේවල් ක්‍රියාත්මක කරන කටයුතු කරන එක. උදාහරණයක් ගත්තොත් ගමේ ඉන්න දුප්පත් ළමයින්ට ඇති යම් ආකාරයේ ආර්ථික වශයෙන් ශක්තියක් තියෙන මිනිස්සු කිහිප දෙනෙක් එකතු වෙලා ඒ ආර්ථික වශයෙන් බොහොම දුෂ්කරතා තියෙන දරුවන්ට යම් උදව් උපකාරයක් කරලා ඔවුන්ගේ අධ්‍යාපන තත්ත්වය නගන සිටුවීමට ක්‍රියා කරනවා නම් අනාගතයේදී වඩා යහපත් හොඳ පුරවැසියෙක් දායාද කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. එතකොට අන්න ඒකට පන්සලේ හාමුදුරුවෝ නායකත්වයේ සපයනවා නම්, මඟ පෙන්වනවා නම් ගම තුල අධ්‍යාපනය තුලින් බොහෝ පරිපූර්ණ ළමයි කොටසක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට අධ්‍යාපනයේ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට ඒ ඉගෙනගත්ත ඕනම ළමයෙක් හිතනවා නම් මට මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට ඇති හැකියාවක් තිබුණ කෙනෙක් මට යම් ආකාරයේ ශිෂ්‍යාධාර ක්‍රමයේ තුල පරිත්‍යාග මූල්‍යමය වශයෙන් පරිත්‍යාග කරපු නිසා තමයි ඒ දේ සිද්ධ වුනේ. එහෙනම් මමත් මේ අධ්‍යාපනයේ හරහා යම් කිසි සමාජ තත්ත්වයක් ඇති කරගෙන මමත් අන්න ඒ විදිහ නැති බැරි කෙනෙකුට උදව් උපකාර කරන්න ඕනි කියලා කෙනෙකුට හිතෙනවා නම් බලන්න ඒක කොයිතරම් වඩා යහපත් චේතනාවක්ද. එතකොට ගමක් දියුණු කරන්නට නම් එක කොටසකට බෑ. හැම කෙනෙක්ම මේ හා සමග සම්බන්ධ වෙන්නට ඕන. එතකොට මේ ගමේ ඉන්න හැම කොට්ටාසයක්ම ළමයි ඉන්නවා, තරුණයෝ ඉන්නවා,
ඊළඟට වැඩිහිටියෝ ඉන්න වැඩිහිටියෝ ගත්තට පස්සේ විශ්‍රාම ගිය අය ඉන්නවා විශ්‍රාම නොගිය අය වැඩ කරන රාජකාරී මේ වශයෙන් වැඩ කරන පිරිස ඉන්නවා විවිධ සමාජ තලවල විවිධ සමාජ කණ්ඩායම රැසක් ගමක් තුළ ජීවත් වෙනවා. එතකොට විවිධ මානසික තත්ත්වයන් යටතේ ක්‍රියා කරන විවිධ අදහස් යටතේ ක්‍රියා කරන මේ සියලුම දෙනාම සම්බන්ධ කරගන්න පුළුවන් ඉතාම හොඳම තැන තමයි පන්සල. ඒ පන්සල තුළ වඩා යහපත් ක්‍රියාවන් වැඩිදුරටත් සිද්ධ වෙනවා නම් අන්න එතකොට මේ ගමේ පන්සලට ජනතාව හැමෝම සම්බන්ධ වෙනවා. මේ ගමේ පන්සලට ජනතාව හැමෝම සම්බන්ධ වීමත් සමගම එකිනෙකා තුළ පවතිනා වූ විශ්වාසය, ගෞරවය, අන්‍යෝන්‍ය සුහදත්වය නිර්මාණය වෙනවා. ඒ අන්‍යෝන්‍ය සහෝදරත්වය, ඒ ගෞරවය මෙන්න මේ කියන හැම දෙයක්ම පුද්ගලයන් තුළ ඇති වෙනවා නම් අන්න ගමක් තුළ ජීවත් වන සෑම දෙනාටම ඊටාම යහපත් ආකාරයෙන් ක්‍රියා කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඉතින් එහෙමනම් පන්සලේ හාමුදුරුවෝ මෙන්න මේකට නායකත්වයේ අරගෙන එවැනි ආකාරයේ පින්කම් සහ යහපත් ක්‍රියාවන් සිද්ධ කරනවා නම් අවසාන වශයෙන් මම ඔබට පැහැදිලි කරන්නේ සමහර ගම්වල බැව් තියෙනවා, ඇලවේල තියෙනවා, ඒ වගේ දේවල් ප්‍රතිසංස්කරණය කරන්න රජයෙන් ලැබෙන ප්‍රතිපාදන බලා නොසිට ගමේ ඉන්න මිනිස්සු සම්බන්ධ කරගෙන වැඩ කටයුතු කරනවා නම් ශ්‍රම දානමය පින්කම් කරනවා නම් පන්සල තුල ගම තුල මෙන්න මේ කියන යහපත් ක්‍රියාවන් ලේදන් විශේෂයෙන්ම ලේදන් දීමේ පින්කම් වගේ දේවල්, සෞඛ්‍ය කඳවුරු වගේ දේවල්. දැන් මේව හැම දෙයක්ම මිනිස්සු සම්බන්ධ වෙලා ක්‍රියා කරනවා කියලා කියන්නේ ඒක ඇත්තටම ගමක් දියුණු කරන්න හේතුවක් වෙනවා. එතකොට ඔබ කියන විදිහ ඔබ හිතුවොත් ගමක් දියුණු වෙන්න ප්‍රධානම දේ තමයි මිනිසුන්ගේ චින්තනමය තත්ත්වය, හිතන පතන විදිහ වඩා යහපත් වෙන්නට ඕනේ. එහෙනම් මේ හිතන පතන විදිහ වඩා යහපත් කරන්නට නම් වඩා යහපත් ක්‍රියාකාරකම් පන්සල තුළ සිද්ධ වෙන්නට ඕනේ. ඒ සිද්ධ කරන්නා වූ ක්‍රියාකාරකම් තමයි මම අර ඔබට මුලින් සඳහන් කරපු දහම් පාසල පිළිවෙල වඩා යහපත් ආකාරයේ මොනවාද ධර්මදේශනාමය, භාවනාමය පින්කම් රසක් සිද්ධ කරන එක. එතකොට මේ හැම දෙයක්ම එකට එකතු වුණාට පස්සේ මෙවැනි ආකාරයෙන් දේවල් සමූහයක් සම්බන්ධ වුණාට පස්සේ තමයි ඇත්තටම ගමක් දියුණු කරන්න පුළුවන් හැකියාව තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නයට පිළිතුර විදිහට ගමක් දියුණු කරන්න පන්සලේ සිදුවන කාර්යභාරය අගයන්න කියලා කිව්වට පස්සේ හාමුදුරන් වහන්සේලාගේ දායකත්වය තුළ සිද්ධ කරන මෙවැනි ආකාරයෙන් ක්‍රියා පිළිබඳව පැහැදිලි කිරීමක් කළා ඔබට බොහොම හොඳට පැහැදිලි ආකාරයට බොහොම විශ්වාසනීයත්වයෙන් යුක්ත යහපත් පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන් හැකියාව තිබෙනවා. අන්නේ පිළිතුර ගොඩනගා ගන්න පුළුවන් නම් මම හිතන්නේ බොහොම සාර්ථක විදිහට පිළිතුරු ලියන්න පුළුවන් ක්‍රමය ඔබට සකස් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා දරුවනේ වැදගත් දේ තමයි දැන් පිළිතුරු ලියන්න බැරි සමහර දරුවන්ට එක ප්‍රධානම දේ තමයි කරුණු නොදැනීම. මෙන්න මේක හරිය වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා හැමතිස්සෙම ඔය බුද්ධ ධර්ම ඔබට තියෙන අච්චුපතේ හැමතිස්සෙම අවසානයේ කොටසක් තියෙනවා සාරාංශය කියලා. ඒ සාරාංශයේ තියෙන කොටස පොඩ්ඩක් හොඳට බලා ගන්න. අනිත් පාඩම කියවන්න එපා කියන එක නෙමෙයි මම කියන්නේ. මේ පාඩම හොඳින් කියවන්න ඕනේ. ඒ සාරාංශයේ තියෙන කොටස් ටික හොඳට මතක තියාගන්න. පාඩම හොඳින් කියවලා අර සාරාංශයේ තියෙන කොටස් ටික ඔබේ ඔළුවේ හොඳට තැන්පත් වෙලා තිබෙනවා නම් ඕන පැත්තකින් ප්‍රශ්නයක් ආවොත් අපිට උත්තර ලියන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඉතින් ඒක නිසා හැමතිස්සෙම පාඩමක් ඔබ හොඳට කියවනකොට ඔබට මේ පාඩම ආශ්‍රය කරගෙන අහන ප්‍රශ්නවල අහන ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. එතකොට දැන් සමහරක් වෙලාවට පරණ විෂය නිර්දේශ වලට අහපු ප්‍රශ්න අහන විදිහට නෙමෙයි ඇත්තටම ප්‍රශ්න අහන්න. ඔබට ටිකක් හොඳට හිතන්න ඕන. සමහරක් වෙලාවට පාඩම ඔබ කියවුවයි කියලා ඔබට එකපාරටම උත්තරයක් ලියන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒක නිසා ඔබ අනිවාර්යෙන්ම පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත්කමක් දක්වන්න ඕනේ. මොකද්ද කරුණු කාරණා, ඒ කියන්නේ පාඩමට අදාළව තොරතුරු පිළිබඳව කරුණු මතක තියාගන්න. ඒ කරුණු හොඳින් මතක තියාගෙන ඔබ පිළිතුරු ලියනවා මම හිතන්නේ වඩා සාර්ථක පිළිතුරක් ලියන්න පුළුවන් හැකියාව ඔබට තියෙනවා. ඔබට එන හැම දෙයකටම ආයුබෝවන්.